නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත පින්නතුනි අපි පසුගිය සතියේදී සාකච්ඡා කළා චතුසත්‍ය නිर्देशයේ එහෙමත් නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව ඇති විග්‍රහය පිළිබඳව ඒ විග්‍රහය හා සමගාමීවම ඒ සුතමේ ඥානය කොටස අවසන් වුණා. නැතිනම් සුතමේ ඥානයේ කොටස අවසන් කරන්නට අපිට පුළුවන්කම ලැබුණා. ඒ පිළිබඳව අපි ලොකු විග්‍රහයක් චතුරාර්ය සත්‍ය විග්‍රහය තුළ අපි සිද්ධ කළේ නැහැ. මීට පෙර යම් පමණකට හරි අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම මේ විග්‍රහය තුළත් අපි සුළු හැඳින්වීමක් විදිහට තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව සිද්ධ කරගන්නට යෙදුනේ. නමුත් එතනදී වැදගත් වෙන කාරණාවක් තමයි චතුබ්බිදං සච්චේසු ඥානං සුතමේ ඥානං වවත්තාන ඥානං සම්මස්සන ඥානං අபிසමේ ඥානಂತಿ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දක්වන්නා වූ ප්‍රඥාව සුතමේ ඥානය සම්මස්සන ඥානය අபிසමේ ඥානය ආදී වශයෙන් සුතමේ ඥානය වවත්තාන ඥානය සම්මස්සන ඥානය අபிසමේ ඥානය වශයෙන් බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. තත්තකතම සුතමේ ඥානං එතන සුතමේ ඥානය කියලා කියන්නේ කොමක්ද? සංකිට්ඨේනවා විත්තරේනවා චත්තාරි සත්‍යානි සුත්වා ජානාති ඉදං දුක්ඛං අයං දුක්ඛ සමුදයෝ අයං දුක්ඛ නිරෝධෝ අයං මග්ගෝති ඉදං සුතමේ ඥානං. අහලා දැනගන්න දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ සංක්ෂිප්ත වශයෙන් හරි විස්තරිත වශයෙන් ගොඩාක් විග්‍රහ විදිහට හරි අහලා දැනගන්නවා නම් මේක තමයි දුක කියන්නේ, මේක තමයි සමුදය කියන්නේ, මේ ධර්මය තමයි නිරෝධය කියන්නේ, මේක තමයි නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙන්නේ කියලා කෙටියෙන් හරි අහගන්නවා නම් ඒ අහලා තේරුම් ගන්න කමට කියනවා සුතමේ ඥානය කියලා. කියන්නේ අහලා දැනගන්න බවට සුතමේ ඥානය කියලා කියනවා. ඊට පස්සේ වවත්තාන ඥානය කියලා කියනවා සෝ සුතානං අත්තං උපපරික්ඛති ධම්මතෝච ලක්ඛනතෝච ඉමේ ධම්මා ඉමස්මින් සච්චේ පරියාපන්නා ඉමස්ස සච්චස්ස ඉදං ලක්ඛනಂತಿ සම්නිට්ඨානං කරෝති ඉදං වවත්තාන ඥානං. ව්‍යවස්ථාපනය කරන ඥානයේ වවත්තාන ඥානය කියලා කියනවා. ඒ කියන්නේ ධර්ම ලක්ෂණ වශයෙන් අපි මානසිකාරයේ පවත්වනවා නම් ඒ කියන්නේ මේ ධර්මයෝ මේ තැනට සංග්‍රහ වෙනවා. අපි මීට පෙර ඔබට කතා කරලා තියෙනවා ඇහැ කියන එක මේ විදිහට ඇහැ කතා කරොත් මේක දුක්ඛ සත්‍යයට සංග්‍රහ වෙනවා. මේ විදිහට ඇහැ කතා කළොත් ඒක සමුදය සත්‍යයටයි අයිති වෙන්නේ. ඇහි නිරෝධය ගැන කතා කරන මේක නිරෝධ සත්‍යයට අයිති වෙනවා. ඒ විදිහට අපි බෙදා දක්වනවා. නාම රූප කියලා අපි කතා කරනකොට නාම රූප කියන එක මේ විදිහට කතා කළොත් දුක්ඛ සත්‍යයට අයිති වෙනවා. ඒ වගේම මේ දුරු කිරීම පැත්තෙන් කතා කළොත් මෙතනදී සමුදය සත්‍යයට අයිති වෙනවා. මේ විදිහට අපි ඒ චතුරාර්ය සත්‍යයට අවශ්‍ය ධර්මයන් ගැන බෙදලා කතා කරනවා. එතකොට තමන් තුළින් ඒ අහගත් චතුරාර්ය සත්‍ය ධර්මය අහගෙන ඒ ධර්මය ව්‍යවස්ථාපනය කරනකොට තමන්ගේ මනසින් මානසිකාරය කරනකොට ඒකට කියනවා වවත්තාන ඥානං කියලා. ව්‍යවස්ථානය කරන ඥානය කියලා. ඒ ව්‍යවස්ථාපන ඥානයත් අවශ්‍ය වෙනවා. කතං සම්මස්සන ඥානං. එතකොට මොකද්ද සම්මර්ෂණ ඥානය කියලා කියන්නේ? යෝ එවං යතානුපුබ්බං චත්තාරි සත්‍යානි වවත්තාපෙත්වා අත දුක්ඛමේව ගහෙත්වා යාව ගෝත්‍ර භූ ඥානං අනිච්චතෝ දුක්ඛතෝ අනත්තෝ සම්මස්සති. එතකොට මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයේම ධර්ම වශයෙන් බෙදා දක්වමින් දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව පිරිසිදු දැකීම පිණිස දකමින් ඒ දුක්ඛාර්ය සත්‍යයට අයිති කාරණා ටික අනිච්චතෝ අනිත්‍ය වශයෙන් දුක්ඛතෝ දුක්ඛ වශයෙන් අනත්තතෝ අනාත්ම වශයෙන් මානසිකාරය කරනවා ගෝත්‍ර භූ ඥානය වෙනකන්. ඒ කියන්නේ පෘථජ්ජන ගෝත්‍රයෙන් ඉක්මීම දක්වාම කරන සම්මර්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මේ මහා පරයායන්ගෙන් හැම පැත්තකින්ම අපි මොන විදිහට සාකච්ඡා කළත්
පින්නතුනේ අපිට මෙතන සාකච්ඡා කරන්නට තියෙන්නේ ස්කන්ධ ධර්මතා ටිකක් පිළිබඳවනේ. හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ධර්මතා ටිකක් පිළිබඳව. තව විදිහකින් කතා කරනවා නම් දුක්ඛ සත්‍යයට අයත් තැනක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. එහෙනම් අපිට දුක පිරිසිඳ දැකීම පිණිස නැතිනම් දුක් වූ ස්කන්ධ ටික හටගෙන ඉතුරු නැතුව නැතිවීමනේ අපිට දකින්න තියෙන්නේ. අනිත්‍ය ලක්ෂණය. ඊට පස්සේ ඒ හේතු ධර්මයන්ගේ ඇති විපරිණාම සංකත ස්වභාවයන්. එතකොට අපි ඒකට කියනවා දුක්ඛ සත්‍ය කියලා. එතකොට නැතිනම් දුක්ඛ ලක්ෂණය කියලාත් කියනවා. එතකොට ඒ දුකත් දුක්ඛ ලක්ෂණ ටිකත් අපිට දකින්න පුළුවන් නම් ඒ දුක්ඛ ලක්ෂණ පවත්නා නිසා මේ ධර්මය අනාත්මයි කියලා අපිට දකින්න පුළුවන් නම් අපි මේ පැවැත්වුවේ අර දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව තියෙන නුවණ. ඒ කියන්නේ දුක්ඛ සත්‍යයට හිමිතන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ලක්ෂණයන්ගෙන් යුක්තයි කියන බව. අන්න ඒ ටික අවබෝධ කරනකොට පෘථජ්ජන ගෝත්‍රයෙන් ඉක්මීම දක්වාම කෙනෙකු වඩනවා නම් ඒකට කියනවා සම්මස්සන ඥානය කියලා. එතකොට සුතමේ ඥානය ලබා ගත්තා, වවත්තාන ඥානය කළා, ව්‍යවස්ථාපනය කළා, වස්තුන් බෙදාගත්තා, ව්‍යවස්ථාපනය කරගත්ත හු විසින් සම්මර්ෂණය කිරීම සිද්ධ කළා. අபிසමේ ඥානය කියලා කියන්නේ ලෝකුත්තර මග්ගක්කනේ ඒකේන ඥානේන චත්තාරේ සච්ඡානි අපුබ්බං අචරිමං අபிසමේති. ලෝකෝත්තර මාර්ගයේ උපදින ඇසිල්ලෙහි අපුබ්බං අචරිමං. ඒ කියන්නේ එකක්වත් පෙරපසු නැතුව එකටම හට ගන්නවා. මොකක් ගැනද? මේ දුක ගැනත්, සමුදය ප්‍රහාණය වීම ගැනත්, ඒ වගේම Nirodhe ගැනත්, ඒ වගේම මාර්ගය පිළිබඳවත් ප්‍රඥාව උපදිනවා. අපුබ්බං අචරිමං, පෙරපසු නැතුව එක්ෂණයකදීම උපදිනවා. ඒ විදිහට දුක්ඛං පරිඤ්ඤාභි සමයේන, දුක කියන එක පිරිසිඳ දැක්ක යුතු දෙයක් හැටියටත්, සමුදයං පහානාභි සමයේන, සමුදය ප්‍රහාණය වන ලෙසත්, නිරෝධං සච්චිකිරියාභි සමයේන, නිරෝධය සාක්ෂාත් කිරීම වශයෙන්ුත්, මග්ගම් භාවනාභි සමයේන අபிසමේති ඉදං අபிසමේ ඥානං. මාර්ගයේ වැඩි යුත්තක් හැටියටත් මේ විදිහට අபிසමය කරනව නැතිනම් නුවණින් අවබෝධ කරනවා. මේකට කියනවා අபிසමය ඥානය කියලා. ඒකට චතුරාර්ය සත්‍ය ධර්මයේම මෙන්න මේ විදිහට එකතු කරලා එකක් කොට එක විදිහට අවබෝධ කරනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේම මේ විදිහට එක ලෙස අවබෝධ කිරීමෙන් ඒ කෙනාට නිවැරදි අවබෝධයක් තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව. ඒකට මේක පටන් ගත්තේ සුතමේ ඥානය ළඟ ඉඳලානේ. ඒකට මෙන්න මේ සුතමේ කියලා කියන්නේ අහලා දැනගත්ත ටික. අපි මේ කාල පරිච්ඡේදයේ, ඒ කියන්නේ පහුගිය කාලයේ පුරාවටම අපි කතා කළේ මොකද්ද? මෙන්න මේ සුතමේට අදාළ සුතමේ ඥානයට අදාළ කොටස. සුතමේ ඥානයට අදාළ කොටස කියලා කියන්නේ මේ විවිධ පරයයන්ගෙන් පරතෝගෝස ප්‍රත්‍යයෙන් තව කෙනෙකුගෙන් අහලා දැනගන්නට පුළුවන්කම තියෙනවා. අහලා දැනගන්න බවට කියනවා සුතමේ ඥානය කියලා. එතකොට ඒ අහලා තේරුම් ගැනීම, අහලා දැන ගැනීම කියන දේ සුතමේ ඥානය. ඒ අහලා දැනගත්ත දේ අනුව තමයි මත්ෙහි මාර්ගයේ වැඩිම, මාර්ගයේහි ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එනිසා අපි විවිධ පරයයන්ගෙන් සුතමේ ඥානය කතා කළා. සංක්ෂිප්තව අපි කියනවා නම් ඕනම දෙයක් ධර්මයෙන්, ඒ කියන්නේ ලෝක යථාර්ථය සම්බන්ධයෙන් අහන ඕනම දෙයක් යථාර්ථය සම්බන්ධ බුද්ධ දේශනාවේ මේ විවිධ පරයයන් ගැන අපිට අහන්නට ලැබෙනවා නම් ඒ හැම එකකටම කියනවා සුතමේ ඥානය කියලා. අහලා තේරුම් ගන්න දෙයක්. අහලා තේරුම් ගන්න, අහලා අවබෝධ කරන මේ සුතමේ ඥානය තුළ තමයි කෙනෙකු ඊළඟ ඥානයන්ටපත් වීම සිද්ධ වෙන්නේ. ශ්‍රාවකයෙක් නම් මේ සුතමේ ඥානය අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. ඒකට මෙතනදී බුද්ධ ඥානයක් ලෙස සුතමේ ඥානය කතා කරනවා. බුදුරජාණන් වහන්සේට සුතමේ ඥානය තියෙනවා. සුතමේ ඥානය තියෙනවා කියන එකෙන් අදහස් කළේ භාග්‍යතුන් වහන්සේත් මේ ධර්ම ටික කාගෙන් හරි අහගෙන දැනගත්තා කියන එකෙන් නෙමෙයි බුදුරජාණන් වහන්සේට සුතමේ ඥානය තියෙනවා කියලා කතා කරන්නේ. භාග්‍යතුන් වහන්සේටත් අහලා දැනගන්න පුළුවන් ප්‍රඥාව ඒ විදිහටම තියෙනවා. අහලා තේරුම් ගන්න බැරි කමක් නැත්තේ නෑ. නමුත් අහලා දැනගන්නට පුළුවන්කම තිබියදී භාග්‍යතුන් වහන්සේට ඒ දේ අහගන්න කෙනෙක් හිටියේ නැති නිසා සයම්බෝ ඥාණයෙන් අවබෝධ කළා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ඥානයක් ලෙස සුතමේ ඥානයත් බුද්ධ ඥානයත්, සුතමේ ඥානයත් බුදුරජාණන් වහන්සේටත් තිබෙන ඥානයක්. හැබැයි ශ්‍රාවකයන්ටත් අත්‍යවශ්‍ය ඥානයක්. ශ්‍රාවකයෙක් නම් අනිවාර්යයෙන්ම සුත්වාන සංවරය කියන්නේ අහලම තමයි සංවරයටපත් වෙන්නේ. අහලම තමයි හික්මීමටපත් වෙන්නේ. එතකොට ඒ ශ්‍රාවකයෙකුගේ තියෙන ලක්ෂණය තමයි ඒ සුතය තුළින්
ඇසීම තුළින් තමන්ගේ ජීවිතයට ඒ දේ ගැනීම. ඒකට ඇසීම කියන දෙයට විතරක් ඒක පොදු නැහැ. බැලීම කියන දෙයටත් ඒක පොදුයි. ඒ කියන්නේ බණ පොතක් පතක තියෙන දෙයක් ලියවි තිබෙන දෙයක් වන්නට පුළුවන්. ඒකට ඒ ලියවි තිබෙන දෙයක තියෙන දෙයක් අරගෙන අපි කියවලා තේරුම් ගන්නවා. ඒකත් එතකොට අර සුතේ කියන ගණේටම තමයි යන්නේ. මොකද ඒ අහගත්ත දේනේ ලියලා තියෙන්නේ. ඒ නිසා එයද සුතේ කියන ගණේම කතා කරනවා මිසක ඒක මේ සුත උනා නෙමෙයි. ඒක මේ දැක්කනේ කියලා ඒක වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ අහගෙන ඇහිීමෙන් පැමිණුණු දේම තමයි පොතකට සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒ නිසා මොකද භාග්‍යතුන් වහන්සේ පොත්පත් රචනා කළා නෙමෙයිනේ. ඒ දේ ආනන්ද තෙරුන් වහන්සේ පටන් සංගීති වලින් සංගායනාවට ලක් වෙලා පාරම්පරිකව ඒ දේ භික්ෂුන් වහන්සේලා විසින් මහරහතන් වහන්සේලා විසින් ධර්මයේ රැකගෙන ආපු දේ තමයි පොත්පත් දක්වාම අද කාලේ වෙනකන් මේක පැවතිලා තියෙන්නේ. ඒ නිසා අද කෙනෙක් පොතක් පතක් කියවලා ධර්මයේ තේරුම් ගන්නවා කිව්වත් ඒකත් අයිති සුතමේ ඥානය කියන දේ උපදවන්නම තමයි. ඒ කියන්නේ සුතමේ ඥානය කියන එකෙන් අදහස් කරන්නේ තමා තුළ උපදින ඥානයක් නේක ප්‍රඥාවක් නේ. ඒක පොතේ තියනව නෙමෙයිනේ ඥානෙ. ඒ අහන දේ තේරුම් ගන්න පුළුවන් ඥානය තමන් තුළ තියෙන. එතකොට කියවීම තුලත් තමන් තුළ තේරුම් ගන්න පුළුවන්කම තියෙන ඥානය ඒකට කියන්නේ සුතමය ඥානය කියලා. එතකොට ඒ සුතමේ ඥානය තමයි මේ විවිධ පරයයන්ගෙන් කතා කළේ. මේ ආකාරයට දැනගත්තා නම් මේ විදිහට මේ පරයයන්ගෙන් කරුණු දැනගත්තා නම් මේකට කියනවා සුතමේ ඥානය කියලා. මේවා පිරිසිදු දකින්න, මේවා නුවණින් දකින්න, ඒ වගේම මේවා ප්‍රහාණය කරන්න, මේ ධර්මය සාක්ෂාත් කරන්න, මේ ධර්මය වඩන්න, මේකයි ත්‍රිලක්ෂණය, මේකයි චතුරාර්ය සත්‍ය ධර්මය. මෙන්න මේ විදිහට විවිධාකාර පරයයන්ගෙන් ධර්මය අපි සංග්‍රහ කළ මේ කතා කරනවා නම් මේ සියල්ලක්ම අහලා දැනගන්නට පුළුවන් ශ්‍රාවකයෙකුට ඒ අහලා අවබෝධ කරගන්න දෙයට අවබෝධ කරගන්න නුවණට අහලා තේරුම් ගන්න නුවණට කියනවා සුතමය ඥානය කියලා. එතකොට මේ විදිහට සුතමේ ඥානය කියන කොටස අපිට අවසන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපිට දකින්නට පුළුවන් සුතමේ ඥානයේ අවසානයේදී කතං සුත්වාන සංවරේ පඤ්ඤා සීලමයේ ඥානං. අහලා සංවරයට පැමිණෙන නුවණ මොකක්ද? නුවණට කියනවා සීලමයේ ඥානය කියලා. ධර්මය අහගත්තා නම් අහගත්ත කෙනා ඊට පස්සේ මොකද්ද කරන්නේ? එයා සීලයක පිහිටලා සීලේහි හැසිරෙනවා. සීලයක පිහිටලා හිත එකඟ කරනවා. සීලයක පිහිටලා ගුණධර්ම පූර්ණේ කරනවා. අන්නේ සීලයක පිහිටලා ඒ හැසිරෙන කමට සීලයක පිහිටන නුවණට කියනවා සංවර වීමට කියනවා කතං සුත්වාන සංවරේ පඤ්ඤා සීලමයේ ඥානං. අහලා සංවර වීමේ ප්‍රඥාව සීලමේ ඥානය. ඒක වෙන්නේ කොහොමද කියලා ඊට පස්සේ විග්‍රහ කරනවා. මේකෙදි අපිට විශේෂයෙන් පැහැදිලි කරගන්නට පුළුවන් සීලය කියන එක මොනතරම් ගැඹුරට මොනතරම් ප්‍රමාණයකට කතා කරන දෙයක්ද මේ සීලය කියලා කියන්නේ. ඒ කියන්නේ සීලේහි ඇති බැරෑරුම්කම සහ අපි සීලය පිළිබඳව හිතන සාමාන්‍ය தત્ත්වය පිළිබඳව අපිටම ටිකක් අදහසක් ගන්නට පුළුවන් මේ කාරණා ටික අපි මෙනෙහි කිරීම තුළින්. පංච සීලානි පරියන්ත පාරිශුද්ධ සීලං අපරියන්ත පාරිශුද්ධ සීලං පරිපූර්ණ පාරිශුද්ධ සීලං අපරාමට්ඨ පාරිශුද්ධ සීලං පටිපස්සද්ධි පාරිශුද්ධ සීලං. සිල් පහක් තියෙනවා. පංච සීලානි පරියන්ත පාරිශුද්ධිය පර්යන්ත පාරිශුද්ධ සීලය. ඒකට මෙතන සිල් පහක් කියලා කියන්නේ පින්නතුනේ මේ අපි සමාදන් වෙන වර්ගයේ සිල්පද පහ වෙනුවට මේ පහ සමාදන් වෙන්න පුළුවන් කියලා එහෙම නෙමෙයි කියන්නේ. අපි දැක්ක සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ සීලේහි ප්‍රභේද දක්වලා තියෙන අවස්ථාවල මෙන්න මේ වගේ පංච සීලානි ආදී වශයෙන් ක්‍රමවේද පහක් පිළිබඳව කියලා තියෙන තැන් අරගෙන නූතනෙහි ඇතැම් අය මේ පංච ශික්ෂාවන්ට පවා ප්‍රහාරය දියත් කරනවා. කියන්නේ මේ සිල් රකින්න ඕන දෙයක් නෙමෙයි ওই විදිහට මේ ශාසනයේ සිල් කියන්නේ ඕවා නෙමෙයි. මේ ශාසනයේ සිල් කියන්නේ වෙනම සීලයක් කියලා ඉවර වෙලා සමාදන් වෙන්න ගන්න සීලයක් නෙමෙයි. සමාදන්ව ගන්න සීලේ වතක්ය. මේ විදිහට විවේචනයක් කෙල කරනවා පංච සීලයට පවා. නමුත් මේ විදිහට ප්‍රභේද දක්වන්නේ මේ පංච සීලානි කියලා කියන්නේ මේවා සමාදන් වෙලා ඉන්න සීලය නෙමෙයි.
මේ සීලය කියන තැන මෙතන මේ පංචශීලයක් කියන එකකින් අදහස් කරන්නේ මේ සීලයේ කොටස් පහකට බෙදා දක්වන්න පුළුවන්කම තියෙනවා කියන අදහසින්. තත්තකතම පරියන්ත පාරිශුද්ධ සීලං. එතන මේ පර්යන්ත පාරිශුද්ධ සීලය කියන්නේ මොකද්ද? පර්යන්ත පාරිශුද්ධ සීලය කියලා කියනවා පර්යන්තයක් කියලා කියනවා කෙලවරක් කියන එකට. එතකොට මේ කෙලවරකින් පිරිසිදු වෙන සීලයට කියනවා පර්යන්ත පාරිශුද්ධ සීලය කියලා. එතකොට පර්යන්ත පාරිශුද්ධ සීලයේහි ස්වභාවය තමයි ඒ සීලයට කෙලවරක් තියෙනවා. ඒ කියන්නේ ඒ සීලයට ගණන වශයෙන් කෙලවරක් තියෙනවා. ගිහි කෙනෙක් නම් පංච ශික්ෂාපද විදිහට අපි ගත්තාම පන්සිල් තියෙනවා. ආජීව අෂ්ටමක සීලයේ විදිහට ගත්තොත් ඒ සිල්පද 8ක් තියෙන්නේ. දස සීලයක් විදිහට ගත්තොත් සිල්පද 10ක් තියෙනවා. සාමණේර දස සීලය කියලා කිව්වහම එතන සාමණේරයෙකුට සිල්පද 10ක් තියෙනවා. මෙන්න මේ විදිහට එතන ඒ සීලය පර්යන්තයි. ඒ සීලයට කෙලවරක් තියෙනවා. ශික්ෂාපද ගණනක් තියෙනවා. ඒ ශික්ෂාපද ගණනක් තියෙන නිසා ඒ සීලේහි පර්යන්ත භාවයක් තියෙන නිසා ඒ සීලයට පරියන්ත සීලයක් කියලා කියනවා. එතකොට ඒ සීලය පරියන්ත පාරිශුද්ධ සීලයක්. ඒ පරියන්ත පාරිශුද්ධ සීලය පිළිබඳව විග්‍රහ කරනවා අනුපසම්පන්නානම් පරියන්ත සික්ඛාපදානම් ඉදම් පරියන්ත පාරිශුද්ධ සීලං. අනුපසම්පන්නයන්ගේ ඒ කියන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේගේ හැරුණකොට උපසම්පදාව නොලබපු ඕනම කෙනෙකුට ශික්ෂාපද සමාදන් වීමේ ගණනක් තියෙනවා. උපසම්පදාව ලැබූ භික්ෂුන් වහන්සේ පමණයි ශික්ෂාපද සමාදන් වීමක් සිද්ධ නොකරන්නේ. ඒ සමාදන් වීමක් සිද්ධ නොකරන සීලය නෙමෙයි සමාදන් වීම සිදු කරන සීලය ගැනයි පරියන්ත සීලය කියන එකෙන් කතා කරන්නේ. එතකොට ඒකේ ශික්ෂාපද ගණනක්නේ සමාදන් වෙන්නේ. ඒ සමාදන්ව ගන්නා ශික්ෂාපද ප්‍රමාණය සහිත වූ සිල් ඇත්තන්ට කියනවා පරියන්ත සීලය කියලා. ඒ පරියන්ත සීලය සාමණේර කෙනෙකු හැසිරෙන සීලය පරියන්ත සීලයක් දස සීලයක් තියෙන්නේ. උපාසක කෙනෙකුට හැසිරෙන සීලේහි ආජීව අෂ්ටමක සීලේ නම් 8යි. නැතිනම් අෂ්ටම උපෝසත අෂ්ටාංග සීලෙත් 8යි. දස සීලේ නම් 10යි. පංච සීලේ නම් සිල්පද 5යි. ඒතකොට මේ විදිහට බලනකොට ඒක පර්යන්තයක් තියෙනවා කෙලවරක් ශික්ෂාපද ගණනක් තියෙනවා. ඒ ගණන නිසා ඒ සීලයට කියනවා පරියන්ත පාරිශුද්ධි සීලය කියලා. අපරියන්ත පාරිශුද්ධ සීලය කියලා කියනවා උපසම්පන්නානම් අපරියන්ත සික්ඛාපදානම් ඉදං අපරියන්ත පාරිශුද්ධ සීලං. පර්යන්තයක් නැති ගණන වශයෙන් කෙලවරක් දක්වන්නේ නැති උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ තියෙන සීලය. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් සිල්පද විදිහට සමාදන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ ශික්ෂාපදයේ සමාදන් වෙමින් කියන තැනකින් ඒ සිල්පදයේ සමාදන් වෙන්නේ නැහැ. සීලයක් තියෙනවා සමාදන්ව ගැනීමක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා ශික්ෂාපද සමූහයක් තියෙනවා. ඒක ගණනින් ප්‍රමාණය කරන්නට බෑ. ඒකට කියනවා සමහර විට භාවිත වන වචනයක් තියෙන කෝටියක් සංවර සීලෙහි පිහිටනවා කියලා. එතකොට ඒ සීලයේහි ප්‍රමාණයක් නැති තරම් වූ සීලයක් තියෙනවා. ශාසන භාරධාරීත්වයක් පැවරෙන්නේ උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමකට ඒ නිසා. උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමකට අනන්‍ය වූ ශික්ෂාපද සමූහයක් තියෙනවා. ඒක හැම පැත්තක්ම ආවරණය කරනවා. සමහර වෙලාවට සාමණේරයෙකුට ගහක් කොළක් කැපුවත් පොලවක් කෙටුවත් එයින් සිද්ධ වෙන ශික්ෂාපද හානියක් නැහැ. හැබැයි උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමකට එතන පටන් සිද්ධ වෙන ආපත්තීන් තියෙනවා. පොලව කෙටුවත් ඒ වගේම ගහකොළ හිටෙව්වත් ඒ වගේම ඒ ගහකොළ වලට හානි කළත් සින්දත් ඒ දේවල් කැඩුවත් පැලවෙන දේවල් කැඩුවත් ඒ වගේ උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමකට එතන ඉඳලා ඒ වගේ සුළු පැවැත්මක ඉඳලම ශික්ෂාපදයන් තියෙනවා. සමහර වෙලාවට වචනයක් කතා කරනකොටත් සිහියෙන් පරිස්සමෙන් කතා කරන්නට වෙනවා. වචනයකිනු සීලයට හානි වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වගේ කුඩා කුඩා වරදවල් වල ඉඳලා බොහෝ සිල් ප්‍රමාණයක් තියෙන නිසා ඒකට පර්යන්තයක් දක්වන්නට බැරි නිසා ඒ සීලයට කියනවා අපරියන්ත පාරිශුද්ධි සීලය කියලා. එතකොට සීලේ කොටස් දෙකක් කතා කළා අපි පර්යන්තයි කියලා කිව්වා කෙලවරක් තියනවා කියලා.
අපරියන්තයි කියලා අපි කිව්වා. ඒ සීලයට කෙලවරක් නැහැ. ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේගේ සීලය. පරිපූර්ණ පාරිශුද්ධ සීලය. දැන් මේ කතා කරන්නේ සිල් 5 ගැන. පරිපූර්ණ පාරිශුද්ධ සීලය කියලා කියනවා. පුතුජන කල්යාණකානං කුසල ධම්මේ යුත්තානං සෙක්ක පරියන්තේ පරිපූර්ණකාරීනං කායේච ජීවිතේච අනපෙක්ඛානං පරිච්ඡත්ත ජීවිතානං ඉදම් පරිපූර්ණ පාරිශුද්ධ සීලං. පරිපූර්ණයි කියලා කියන්නේ පරිපූර්ණයි කියන එක. පරිපූර්ණයි කියලා කියන්නේ පුන්න කියනවා පිරුණු කියන එක. පරිපූර්ණ කියලා කියනවා සම්පූර්ණයෙන්ම පිරුණු කියන එක. එතකොට ඒ උපසර්ග පදයක් ඒ උපසර්ග පදයේ යෙදුනහම අර්ථය තව වඩා දීප්ත කරනවා. ඒ නිසා පුන්න කියන පිරුණු කියන අර්ථයට වඩා හොඳටම පිරීලා තියෙනවා කියන එක පරිපූර්ණ කිව්වහම ලැබෙනවා. ඒ පරිපූර්ණ පාරිශුද්ධ සීලයේ තියෙන්නේ කාටද? පරිපූර්ණ පාරිශුද්ධ සීලයේ තියෙනවා පුතුජන කල්යාණකානං කුසල ධම්මේ යුත්තාන. මේ ශාසනයේ සෝවාන් සකුදාගාමි අනාගාමි කියන ආරයන් වහන්සේලා වගේම පෘතජ්ජන කල්යාණ මිත්‍රයොත් ඉන්නවා. ඒ පෘතජ්ජන කල්යාණ මිත්‍රයන්ගේ කුසල ධර්මයන්ගෙන් යුක්ත වූ ඔහුගේ සෙක්ක පරියන්තේ. ඒ කියන්නේ මාර්ගඵලයකට පැමිණීම කෙලවර කොට පවතින ඒ කෙනාට කාය ජීවිත নিরপেক্ষව පවත්නා සීලය. ඒ කියන්නේ ජීවිතය නැති වුණත් ශික්ෂාවේ කැඩීමක් සිද්ධ කරන්නේ නැහැ. ජීවිතය නැති වෙලා ගියත් ඒ සිල්පදයක් නම් බෙහෙදයකට පමුණවන්නේ නැහැ. ඒකට කියනවා පරිපූර්ණ සීලයක් කියලා. පරිපූර්ණ පාරිශුද්ධ සීලයක් කියලා. අර එක තෙරුන් වහන්සේ නමක් තිස්ස තෙරුන් වහන්සේගේ කතා වස්තුවේ දැක්වෙන්නේ යම් නියං කාලෙක තෙරුන් වහන්සේ පිඬුසිඟා වඩිනවා. එදා ආහාර ලැබෙන්නේ නැහැ. නමුත් තෙරුන් වහන්සේට ආහාර නොලැබුණු කම නිසා ක්ලාන්ත භාවයකුත් තියෙනවා. අපහසුයෙන් වඩිනකොට එක අඹ ගහක් යටට යනකොට මේ අඹ ගහේ අඹ ගෙඩි හැදිලා මේ අඹ ගෙඩි බිමට වැටිලා තියනවා දකිනවා. අඹ ගෙඩි බිමට වැටිලා තියනවා දකින මේ තෙරුන් වහන්සේට දැන් අඹ ගෙඩියක් අරගෙන බඩගින්න නිවා ගැනීම සඳහා අනුභව කරන්නට පුළුවන්කමක් තියෙනවා. හැබැයි උපසම්පන්න භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපදයක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ පනවපු. ඒ අදින්න මොකද්ද ආහාරය කරන්නට පුළුවන් කමක් නැහැ. එහෙම නැතිනම් නොපිළිගන්නන ලද්දක් අරගෙන වළඳන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක වැළඳුවොත් ඒ කටක් ගානේ ආපත්තීන් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ආහාරය අරගෙන නැතිනම් අඹගෙඩිය අරගෙන වැළඳීම සිද්ධ කරන්නේ නැහැ. තෙරුණාංශේ ගහ මුලට වෙලා වැඩ ඉන්නවා. එතකොට එක උපාසක මහත්මයෙක් ඇවිල්ලා තිස්ස තෙරුන් වහන්සේව දැකලා තිස්ස තෙරුන් වහන්සේ ගැන බොහොම ප්‍රසාදයටපත් වෙලා මේ තෙරුන් වහන්සේ ආහාර නැති නිසා ක්ලාන්ත වෙලා තියෙනවායි කියලා අර කලන්තේ හැදිලා ඉන්න හාමුදුරුවන්ව කරේ තියාගෙන අරගෙන යනවා තමන්ගේ ගෙදරට උපස්ථාන කිරීම සඳහා. යනකොට තෙරුන් වහන්සේ කල්පනා කරනවාද සිහියෙන් නමුත් මේ උපාසකතුමා මගේ නෑදෑයෙක් නෙමෙයි. මගේ මිත්‍රයෙකුත් නෙමෙයි. මේ උපාසකතුමා මේ මාව කරේ තියාගෙන යන්නේ මම ගුණවතෙක් කියලා හිතලා මම සිල්වතෙක් කියලා හිතලා. එහෙනම් මට මේ නිකම්ම මේ මේ කර පිට යෑම නම් නොයුතු දෙයක්මයි කියලා ඒ විදර්ශනා නිස්ෘතව මානසිකාරයේ පවත්තලා ඒ මොහොතේම අරිහත්ත්වයේ සාක්ෂාත් කරනවා නිවනින් සැනසෙනවා. එතකොට පින්නතුනි දැන් අර ජීවිතයේ හේතුවෙන්වත් ඒ ශික්ෂාව කැඩුවේ නැහැ. ඒ ප්‍රත්‍යජන කල්යාණ මිත්‍රක වුණත් ඒ තරුණ වහන්සේ ජීවිතයේ හේතුවෙන්වත් තමන්ගේ ජීවිතේ නැති වෙලා ගියත් දැන් අපි දන්නවා ඒක සුළු ආපත්‍තියක්. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට මහා ලොකු වරදක් නෙමේ පිළි නොගෙන වැළඳුවයි කියන එක. ඒක දේශනාගාමිනී ආපත්‍තියක්. දේශනාගාමිනී කියලා කියන්නේ තව භික්ෂුන් වහන්සේ නමක් හා ආපත්‍ති දේශනා කළා පිරිසිදු වෙන්නට පුළුවන් අවතක්. හැබැයි ඒ ආපත්‍ය සිද්ධ කළේ නැහැ තමන්ගේ ජීවිතේ වෙනුවෙන්වත්. ඒ කියන්නේ අර කුඩා ශික්ෂාපදේවත් කැඩුවේ නැහැ. ඒක තමන්ගේ ජීවිත ආසාව අතහැරලා ශික්ෂාව පිළිබඳව තමයි තමන්ගේ මූලිකත්වය දුන්නේ. ඒ විදිහට සිල් රැකපු උත්තමයෝ හිටියා. ඉතින් මේ දේවල් එක්ක බලනකොට සමහර වෙලාවට අද කාලේ වෙන ක්‍රියාකලාපයන් පිළිබඳවත් අපිට හිතෙනවා මොනතරම් ශාසනයේ පරිහානියටපත් වෙලාදෝ කියලාත්. කෙසේ වෙතත් අපිට මෙන්න මේ විදිහට දකින්නට පුළුවන්කම තියෙනවා
සීලය කියන දේ පරිපූර්ණ සීලයක් බවට පත් වෙන තැන. පරිපූර්ණ ආකාරයට මේ සීලයේ යෙදෙන තැනකදී නම් ඒ පරිපූර්ණව යෙදෙන සීලය පෘතජ්ජන ශික්ෂා භික්ෂු පෘතජ්ජන කල්යාණ මිත්‍රක භික්ෂුන් වහන්සේ නමකගේ පරිපූර්ණ පාරිශුද්ධ සීලයක් වෙනවා. භික්ෂුවකගේ හෝ වේවා ගිහියෙකුගේ හෝ වේවා කාය ජීවිත අපේක්ෂා රහිතව වඩන සීලයක්. අර එක උපාසක මහත්මයෙක්ව පිඹුරෙක් අල්ලගත්තට පස්සේ අතේ කෙටේරියක් තියෙනවා. කෙටේරිය තිබුණොත් Tamanට මේ පිඹුරව කපන්නට හිතෙයි කපන්නට වෙයි කියලා ඒ කෙටේරිය ඈතට විසිකලා දානවා. එතකොට මේ ශික්ෂාපදයේ පිළිබඳව තමන්ගේ ජීවිතයට වඩා ශික්ෂාපදයේ රැකින්නට ශික්ෂාපදයේ පවක් නම් කරන්නේ කියන තැනකින් ශික්ෂාපදයේ පිළිබඳව ගෞරවයක් තිබුණා. ශික්ෂාපදයේ කෙරෙහි කාය ජීවිත අපේක්ෂාවට වැඩි අපේක්ෂාවක් තිබ්බා. අන්න ඒ සීලයට තමයි පරිපූර්ණ පාරිශුද්ධ සීලය කියලා කියන්නේ. පින්තුණී මේ පරිපූර්ණ පාරිශුද්ධ සීලයත් සමග බලනකොට අපේ ජන සමාජය කොහෙද ඉන්නේ කියලා හිතෙනවා. ඒ කියන්නේ බෞද්ධයින් ලෙස අපේ ජන සමාජයේ එදා අර විදිහට සිල් රැකපු උත්තමයෝ මේ තරුණහන්සේත් ලංකාවේ වැඩ හිටිය භික්ෂුන් වහන්සේ නමක් උපාසකතුමත් එහෙමයි. එතකොට මේ ඒබඳු සමාජයක් තිබුණ සමාජයක අද අපිට උරුම වෙලා තියෙන තත්වය ගැනත් අපි ටිකක් කල්පනා කරලා බලන්නට අවශ්‍යයි මේ සීලය පිළිබඳව කතා කරනකොට. මොකද සමහර වෙලාවට භික්ෂුන් වහන්සේ නමකට උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකටත් තමන් අතින් සිදුවන වැරදි තියෙනවා. ඒ වැරදි ආපත්තීන් දේශනා කරලා පිරිසිදු වෙනවා. ඒ නිසා හැමදාම ආපත්‍ති දේශනා කරනවා. එහෙම නැත්නම් දවස් 2කට 3කට සැරයක් වූ ආපත්‍ති දේශනා කිරීම උපසම්පන්න භික්ෂුන් වහන්සේලා සිද්ධ කරනවා. ඒ අර කුඩා කුඩා ඇවත්වලට පත්වීමෙන් වැළකින්නට. හැබැයි සමහර විට සමහර අය පේනවා අපිට මාධ්‍ය අවභාවිතා කරමින් භික්ෂුන් වහන්සේලා ලෙස පෙනී සිටින අයමත් සමහර වෙලාවට කියනවා මේ වැරදි සාධාරණීකරණය කරනවා. ඔව් අද කාලේ රකින්න බෑ. ඒ විනය කියන දේ අදාළ නැති දෙයක් හැටියට. නමුත් සීලය කියන එක පදනම් සහිත දෙයක්. සීලය කියන එක භාග්‍යතුන් වහන්සේගේ වචනය සමග ධර්ම අවබෝධයට හේතු වන දෙයක්. ඒ නිසා තමයි අර අර්ථයේ සමගම මේ සීලය දේශනා කරන්නේ. අර අර්ථයේ සුත්වාන සංවරේ පඤ්ඤා කියලානේ කිව්වේ. අහලා සංවර වෙන ප්‍රඥාව කියලානේ කිව්වේ. එතකොට කෙනකෙනාට පුළුවන් කමක් නැත්තේ නෑ සංවර වෙන කොටස මේ කොටස් ටික විතරයි අපි සංවර වෙන්නේ මේ කොටස් ටික අදාළ නෑ. ඒ හින්දා මේ කොටස් ටික ඉතුරු කරගෙන මේ කොටස් ටික විතරයි අද අපිට රකින්න පුළුවන් කියලා විනයෙන් කොටසක් කාටවත් අයින් කරන්න අයිතියක් ඇත්තේ නැහැ. විනය සංවර්ධනය කරන්න පුළුවන් මේ විදිහට මේ කොටස් ටික අයින් කළා මේ කොටස් ටික ගොඩ නැගුවා නම් කියලා කාටවත් අතක් පොවන්නට ඉඩක් ඉතුරු කරලා නැහැ භාග්‍යතුන් වහන්සේත් සංගීතකාරක මහරහතන් වහන්සේලාත්. එහෙම තියෙන ශාසනයක කාටවත් ඉඩ දෙන්නට පුළුවන් කමකුත් නැහැ. තම තමන්ට අවශ්‍ය විදිහට ශික්ෂාපදයන් වෙනස් කරලා එහෙම නැතිනම් වරද සිදු වුණත් වරදක් හැටියට දකිනවා නම් ඒක ශ්‍රේෂ්ඨයි. තමන් අතින් සිදුවන වරදක් හැටියට ඒක විනයානුකූල නොවන දෙයක් හැටියට දකිනවා නම් ඒක ලෝකෙ තුල ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒ විනයානුකූල නොවන දේ තමන්ගේ පුද්ගලික කෙලෙසයක් තමන්ගේ පුද්ගලික දේවල් ටිකක් නිසා සාධාරණීකරණය කරනවා නම් විනයට මේවා අදාළ නැහැ මේවා අවශ්‍ය නැහැ අද රකින්න මේවා අද කාලෙට ගැලපෙන්නේ නැහැ කියලා කියනවා නම් ඒක නොවිය යුතු දෙයක්. ඒ නිසා ඒ බඳු මට්ටමක දේවල් සිද්ධ වෙනවා නම් ඒක ඇත්තටම අපි ප්‍රතික්ෂේප කළ යුතු දෙයක්. ඒක අපි පිළිගත යුතු දෙයක් බවට පත්වන්නේ නැහැ. එතකොට මේ විදිහට අපිට හම්බෙනවා පරිපූර්ණ පාරිශුද්ධ සීලයක්. ඒක පරිපූර්ණයි හැම අතින්ම පිරීලා තියෙන්නේ. හැබැයි මේ පරිපූර්ණ පාරිශුද්ධ සීලය කාය ජීවිත දෙකේ අපේක්ෂාවකින් තොරව සීලය පිළිබඳව ඇති හැඟීමෙන් සීලය රකින්න එකක්. තාම හදිස්සි වෙන්න එපා මේ පරිපූර්ණ පාරිශුද්ධ සීලය අර්ථ ගැන්වෙන්නේ කොහොමද? සිල් රකින්න තැන තිබිය යුතු දර්ශනය මොකක්ද කියන එක ගැන අපි ඉදිරියට සාකච්ඡා කරනවා. එතකොට ඒක මේ නිකම්ම මෝඩකමක් නිසා රැකපු සීලයක් වෙන්නේ නැහැ. ඒක ඒ සීලයේ ඇතුලේ දර්ශනයක් තියෙනවා. ඒ නිසා තමයි මේ සීලය වැදගත් වෙන්නේ. සීල් වෘතවලටපත් නොවෙන්නේ. එතකොට අපිට ඒ දර්ශනයත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ අර්ථය සඳහා මේක දිවෙන නිසා තමයි මේ ශාසනයේ සීලයක් කියන්නේ. ඒ හින්දා මේක ඒ පැත්තටත් අපිට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳ අපි ඉදිරියට සාකච්ඡා කරනවා. දැනට මේ සීලය පිළිබඳවයි විග්‍රහ කරගෙන යන්නේ. ඒකට පරිපූර්ණ පාරිශුද්ධ සීලය කියනවා පරිපූර්ණ වශයෙන් අපි
කාය ජීවිත අපේක්ෂාවකින් තොරව ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා සීලයක් සමාදන්වගෙන හික්මෙනවා නම් ඒකට කියනවා පරිපූර්ණ පාරිශුද්ධ සීලය කියලා. ඊට පස්සේ අපරාමට්ඨ පාරිශුද්ධ සීලය අපරාමට්ඨ පාරිශුද්ධ සීලය කියලා කියන්නේ සත්තන්නං සෙක්ඛානං ඉදං අපරාමට්ඨ පාරිශුද්ධ සීලං. ශේක්ෂයන් වහන්සේලා ඒ කියන්නේ ශෛක්ෂයන් වහන්සේලා 7 දෙනෙකුගේ සීලය. සෝවාන් මාර්ගස්ත, සෝවාන් ඵලස්ත, සකුදාගාමී මාර්ගස්ත, සකුදාගාමී ඵලස්ත, අනාගාමී මාර්ගස්ත, අනාගාමී ඵලස්ත, අරිහත් මාර්ගස්ත කියන මේ පුද්ගලයන් වහන්සේලා 7 දෙනාගේ සීලයට කියනවා අපරාමට්ඨ පාරිශුද්ධ සීලය කියලා. අපරාමට්ඨයි කියලා කියන්නේ ඒක පරාමර්ශණය කරලා නැහැ. පරාමර්ශණය කළා නැහැ කියලා කියන්නේ නොයෙකුත් දේවල් වලින් ඒක පරාමර්ශණය කළා නැහැ. යම්කිසි කෙනෙකුට චෝදනා කරන්නට ඒ සීලයේ ඇස්සේ ඉඩක් ඇත්තේ නැහැ. නැතිනම් දෘෂ්ටි ප්‍රහීන කරපු බවෙන් දිට්ටි පරාමාසේන අගහිතත්තා අපරාමට්ඨා. දෘෂ්ටි පරාමාසයෙන් නොගන්නා සීලයක්. ඒ සීලේ දෘෂ්ටි පරාමාසයෙන් අරගෙන නැහැ. දැන් අපි කියවනේ පරිපූර්ණ පාරිශුද්ධ සීලය කියලා. කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඒරකපත්තක නාගරාජයාගේ කතාවක් කියලා එහෙම සිල් රැක්කයි කියලා නිවන් දකින්න බෑයි කියලා. ඒ කියන්නේ ඒරකපත්තක නාගරාජයා අවුරුදු 20000ක් වගේ මට මතක ඒ කාලේ දීර්ඝායුෂ්ක කාලයක් සිල් රැක්ක හොඳටම භික්ෂුවක් විදියට ඉඳලා සිල් රැක්කා. සිල් රැකලා අන්තිම මොහොතේ යල පහරකට හසු වෙලා ගහගෙන යනකොට ගහක අත්තක් අල්ල ගන්නවා මේ තෙරුන් වහන්සේ. ඒ ගහේ අත්ත කඩාගෙන යනවා. කඩාගෙන යනකොට ඒ ගැන ශෝකයටපත් වෙනවා මගේ සීලයට හානි වුණා නේද කියලා. ඒ ශෝකය නිසාම එහෙම නැතිනම් ඒ පරිතාපේ නිසාම හාමුදුරු ඒ කරපු සංඛාව නිසාම හාමුදුරු අපවත් වෙලා නාග ආත්ම භාවයක තමයි උපදින්නේ. ඒරකපත්තක නාගරාජයා විදිහට නාගරාජයෙක් වෙලා තමයි උපදින්නේ. ඒකට මේ වගේ කතාවස්තුන් දිහා බලනකොට පින්නතුනේ දැන් අච්චර සිල් රැක්කා සිල් රැකලත් එහෙනම් කෝ නිවන් දැක්කද කියලා කෙනෙකුට තර්ක කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ තර්ක කරන්නට පුළුවන්කම තියෙන්නේ කෙනෙකුට කොහොමද මේ සීලේහි ඇති වටිනාකම කියන එක සහ සීලයට අවශ්‍ය දර්ශනය පිළිබඳව නොදැනගත්තොත්. සාමාන්‍යයෙන් කෙනෙකුගේ සීලයේ දෘෂ්ටි පරාමාසාදියෙන් පරාමර්ශණය කරන්නට ඉඩ දෙනවා නම් ඒක සීලයක් වෙනවා. හැබැයි ඒ සීලය එතනින් නතර කළ යුතු දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ශාසනයේ සිල්වතා ඒ දෘෂ්ටි පරාමාසාදියෙන් පරාමර්ශණය නොකරන විදිහට සිල් රකින්න තමයි උත්සාහවත් වෙන්නේ. ඒ නිසා පෘතජ්ජන කල්යාණ මිත්‍රයෙකුගේ සීලයට වැඩිය සෛක්ෂ සීලය උපදවා ගන්නට තමයි උත්සාහවත් වෙන්නේ. ඒකට අවශ්‍ය දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය හා සමගාමී යාගේ සීලය. ඒ දර්ශනය හා සමගාමීව සීලය රකින්න කෙනෙකුට තමයි අපරාමට්ඨ සීලය උපදව ගන්නට පුළුවන්කම තියෙන්නේ. පරිපූර්ණ පාරිශුද්ධ සීලයේ තියෙන කෙනෙකුට අපරාමට්ඨ පාරිශුද්ධ සීලය උපදව ගන්න පුළුවන්. පාරිශුද්ධ සීලය අපි කතා කරා පුතජන කල්යාණ මිත්‍ර භික්ෂුන් වහන්සේ නමකගේ තියෙන සීලයක්. හැබැයි මේ සීලය සෙක්ක පරියන්තයි. සෙක්ක පරියන්තයි කියලා කියන්නේ සෛක්ෂ භාවයේ කෙලවර කොට තියෙන්නේ. ඒ සීලයේ හේතුයි කෙලින්ම සේක මාර්ගයේ උපදවා ගැනීමට එතෙන්ට යනකම් ඒ සීලයේ හේතුවක් වෙනවා. ඒ සෙක්ක පරියන්ත සීලය සෛක්ෂ පරියන්ත භාවයටපත් උනත් සමගම ඒ කියන්නේ සේක බවටපත් වෙනවත් එක්කම සෝවාන් මාර්ගයටපත් වෙනවත් එක්කම අපරාමට්ඨ සීලයක් ලෙසයි හඳුන්වන්නේ. අපරාමට්ඨ සීලයක් ලබා ගත්තට පස්සේ ඒ සීලේ හිස් සීලයක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට පේනවා පෘතජ්ජන කල්යාණ මිත්‍ර භික්ෂුන් වහන්සේගේ සමාදන් වුණ සීලය සේක පර්යන්ත සීලයක් නම් සේක භූමියටපත් වෙන තැන කෙලවර කොට පවතිනවා නම් ඒ සීලය නිකම්ම ආපු සීලයක් නෙමෙයි. ඒ සීලය නිවන් දකින්න අවශ්‍ය අර අපි සුතමේ ඥානය තුළ ඒ ධර්මයන් ගැන කතා කරපු ඒ මහා දර්ශනයක් සමග තමයි ඒ සීලය එකතු වෙලා තියෙන්නේ. ඒ මහා දර්ශනයක් එක්ක තමයි ඒ සීලය දිවෙන්නේ. එතකොට ඒකට කියනවා ඒ අපරාමට්ඨ සීලයක්. ඒක පරාමර්ශණය කෙරෙන්නේ නැහැ. දිට්ඨි ආදීන් පරාමර්ශණය සිදු කෙරෙන්නේ නැහැ. දෘෂ්ටි ආදීන් පරාමර්ශණය වුණොත් එහෙම ඒ සීලය පෘතජ්ජනේකුගේ සීලයක් බවට පත් වෙනවා. ඊට පස්සේ පටිපස්සද්ධි පාරිශුද්ධි සීලං
තථාගත ශාවකානං කීනාසවානං පච්චේක බුද්ධානං තථාගතානං අරහන්තානං සම්මා සම්බුද්ධානං ඉදම් පටිප්පස්සද්දි පාරිශුද්ධ සීලං. තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමකගේ ක්ෂීනාශ්‍රව රහතන් වහන්සේ නමකගේ සීලය. පසේ බුදුරජාණන් වහන්සේගේ සීලය. අරිහත් වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සීලය. මෙන්න මේකට කියනවා පටිප්පස්සද්දි පාරිශුද්ධ සීලං. ප්‍රතිප්‍රශබ්දීය සංඛ්‍යාත සංසිඳීම් සංඛ්‍යාත පාරිශුද්ධ සීලය. ඒ පටිප්පස්සද්දි පාරිශුද්ධ සීලය සබ්බ දරත්ත පටිප්පස්සද්දිය. එතකොට සියලු දරත කාය දරත ආදී සියලු දරතයන් දුරු කරපු නිසා ඒකට කියනවා පටිප්පස්සද්දි සීලය කියලා. ඒක භාවික සීලයක්. ඒ කියන්නේ ස්වභාවයෙන් මේ සීලය පිහිටලා තියෙනවා. රහත් උනා කියලා අද සමහර වෙලාවට අපිට ලෝකෙ දකින්නට ලැබෙනවා විවිධ රහතුන් බිහි වෙන යුගයක රහත් උනාට පස්සේ රහතුන්ට සිල් නැණි කියලා සමහර වෙලාවට මේ රාත්‍රී කාලයේට පහුගිය කාලේදී අපි දැක්ක ආහාර ගනිමිනුත් බණ කියන අවස්ථාවක්. මේ රාත්‍රී කාලේ ආහාර ගනිමින් බණ කියනවා. ඒ වගේම අපි දැක්ක සමහර වෙලාවට විකාලය ආදියට වැරදි අර්ථ නිරූපණ ඉදිරිපත් කරමින් හවස් වරුවේදී ආහාර ගනිමින් දේශනා පවත්වනවා අපි දැක්ක. එතකොට දැන් මේ විදිහට ශික්ෂාවන් පිළිබඳව අවබෝධයක් නැතිකම නිසායි මේ විදිහට සිද්ධ කරන්නේ. ඇත්තටම රහතන් වහන්සේලාට සිල් නැද්ද? රහතන් වහන්සේලාට සිල් නැහැ නෙමෙයි. රහතන් වහන්සේලාගෙන් සිල් බිඳෙන්නේ නැහැ. රහතන් වහන්සේලා සිල් රකින්නෙත් නැහැ. ඒක ස්වභාවික සීලයක් බවට පත් වෙලා තියෙනවා. රහතන් වහන්සේලාත් විනය පැවැත්ම තුළ හික්මෙනවා. ඒක නැතුවා නෙමෙයි. රහත්තුන රහතන් වහන්සේ නමකට අමුතුවෙන් ආයාසයෙන් හික්මෙන්නට දෙයක් ඇත්තේ නැහැ. කතං කරණීයන්නේ කළ යුතු දේ කරලා ඉවරයි. එතකොට වූසිතම් බ්‍රහ්මචර්යම් බ්‍රහ්මචර්යාව වැසලා ඉවරයි. ආයේ බ්‍රහ්මචර්යාව වසන්නට දෙයක් ඇත්තේ නැහැ. බ්‍රහ්මචර්යාවේ වසන්න දෙයක් නැහැ කියන එකෙන් අදහස් කරන්න පින්නතුනේ එහෙනම් අබ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා කියලා නෙමෙයි. ඒකෙන් කියන්නේ රහතන් වහන්සේට දැන් කෙනෙකු බ්‍රහ්මචාරී වෙන්නේ ආයාසයෙන් හිතේ තියෙන කාම සංකල්පනාවන් යටපත් කරගෙන. රහතන් වහන්සේට කාම සංකල්පනා උපදින්න නැත්නම් උපදින භූමිය නැති වෙලා නම් ස්වභාවිකවම රහතන් වහන්සේට ආයාසයෙන් උපද්දලා සිල්වතෙක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ආයාසයෙන් සීලේ රකින්න උවමනාවක් ඇත්තේ නැහැ. નિરાයාසයෙන් පැවැත්මම සිල්වත් පැවැත්මක් ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා තමයි උසිතම් බ්‍රහ්මචර්යයන් කියන්නේ. බ්‍රහ්මචර්යාව කළා අවසానයි. බ්‍රහ්මචර්යාව කළා අවසానයි කියන එකෙන් අදහස් කරන්නේ සීලය කියන එක කිසිමම හැඟීමක් නැතුව, හිත්පිට නැතුව සිල්පද Tamanට ඕන විදිහට කඩමින් රහතන් වහන්සේ ඉන්නවා කියන එක නෙමෙයි. සමහර වෙලාවට සමහර ශික්ෂාපද පැනෙව්වේ රහතන් වහන්සේලා නිසා. සමහර ශික්ෂාපද භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන්නේ රහතන් වහන්සේලා නිසා. දැන් අපි දකිනවා සමහර ශික්ෂාපද එක රහතන් වහන්සේ නමක් තමන් වහන්සේ වැඩ ඉන්නකොට විවේක සුවයෙන් වැඩ ඉඳීම සඳහා එදා දවසේ රාත්‍රියට එදා දවසේදී දවල් පිණ්ඩපාතයෙන් ලැබෙන ටික අරගෙන ඒ පිණ්ඩපාත ලැබෙන බත් ටික වතුරට දාලා තියලා පහුවදා උදේට පරිභෝජනය කරනවා. රාත්‍රී ආහාරයට නෙමෙයි පහුවදා උදේට පරිභෝජනය කරනවා. භාග්‍යතුන් වහන්සේ මේක නොකළ යුතුයි හැටියට ශික්ෂාපදයක් පනවනවා. දැන් මේ රහතන් වහන්සේ නමක් නිසා තමයි මේ ශික්ෂාපදේ පනවන්නේ. එතකොට අපිට මේ විදිහට රහතන් වහන්සේලා නිසා ශික්ෂාපද පනවපු අවස්ථා බොහෝමයක් විනය පිටකයේ තුල ලැබෙනවා. ඒකෙන් අදහස් කරන්නේ ශාසනික පැවැත්ම කියන දේ. ශාසනික විනය කියන එක සංඝ සම්මුතිය තුල ලැබෙන ප්‍රඥප්තිය සමුදාය තුලත් පිටා සිටින විනය කියන එකත් රහත් තුනත් ඕනම කෙනෙකුට අදාළයි කියන එක. ඒක ඉක්මවා යන්නට, ඒ දේ උල්ලංඝනය කරන්නට කෙනකෙනාට තමන්ට හිතුණයි කියලා ඒකට ඇති හැකියාවක් එහෙම වෙනම ඇත්තේ නැහැ. එහෙනම් කරන්නට තියෙන්නේ රහත් තුනත් ඒ විනය පැවැත්ම තුළ විනය රාමුව තුළ යන්නට. හැබැයි විනයක් නැති කෙනෙක් රහත් තුනයි කිව්වට පස්සේ ඒ රහත් තුන බොරුව තුළ ඔහුට විනය රැක ගන්නට බැරි වෙනවා. ඒ නිසා ඒක යම්කිසි විදිහකින් ගැටලු සහගත තත්ත්වයක් වෙනවා. ඒ නිසා තමයි අපි පහුගිය කාලය පුරාවටම අර රහතුන්ට විනය නැතයි කියමින් ආහාර වළඳන අවස්ථා රාත්‍රියට ආහාර ගනිමින් බණ කියන අවස්ථා පවා අපිට දකින්නට
සිද්ධ වුණේ. ඒ නිසා රහතන් වහන්සේට තියෙනවා. රහතන් වහන්සේට තියෙන කුමන සීලයක්ද? පටිපස්සද්ධි පාරිශුද්ධ සීලයක්. සංසිඳීමක්. ඒ සංසිඳීම තුළ ලැබපු පාරිශුද්ධ භාවයක් තමයි රහතන් වහන්සේගේ සීලය. ඒ සීලය බලෙන් රකින්න තියෙන දෙයක් නෙමෙයි, බලෙන් සංවර වෙන දෙයක් නෙමෙයි, හිත සංවර වෙන දෙයක් නෙමෙයි. ඒක පටිපස්සද්ධි පාරිශුද්ධි මට්ටමේ සීලයක්. ඒක කැඩෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේටත් තියෙන සීලයමයි, පසේ බුදුරජාණන් වහන්සේ නමකට තියෙන්නේ ඒ සීලයමයි. එතකොට ඒක ඒ සීලයට කියනවා පටිපස්සද්ධි පාරිශුද්ධි සීලය කියලා. එතකොට දැන් අපි සිල් 5ක් පිළිබඳවයි මේ කතාව කතා කළේ. පරියන්ති පාරිශුද්ධ සීලය, අපරියන්ත පාරිශුද්ධ සීලය, පරිපූර්ණ පාරිශුද්ධ සීලය, අපරාමට්ඨ පාරිශුද්ධ සීලය, පටිපස්සද්ධි පාරිශුද්ධ සීලය කියන පස්වැදෑරුම් සීලය පිළිබඳවයි කතා කළේ. එතකොට මේ සීලය පිළිබඳව කතා කළේ මේ ටික සමාදන් වෙනවා කියන තැනකින් නෙමෙයි. එහෙම නැත්නම් මේ ටිකේ හික්මනවා කියන තැනකිනුත් නෙමෙයි. ඒ අයගේ සීලය ප්‍රභේදගත කළා. මේ විදිහේ සිල් තියෙනවා. කෙනෙකුට සංඛ්‍යාත්මකව ප්‍රමාණයක් තියෙනවා. පරියන්තය. පරියන්තය කියන්නේ කෙලවරක්. කෙනෙකුට සංඛ්‍යාත්මකව ප්‍රමාණයක් නැහැ. ඒ නිසා අපරියන්ත පාරිශුද්ධ සීලයක් කියලා කිව්වා. ඊට පස්සේ කාය ජීවිත දෙකේ අපේක්ෂාවකින් තොරව සිල්වතෙක් බවට පත් වෙනවා. පරිපූර්ණ පාරිශුද්ධ සීලයක් කියලා කිව්වා. සේක ආර්යයන් වහන්සේ නමකගේ සීලය පෘථජ්ජන සීලයට වඩා වෙනස්. උන්වහන්සේලා ඒ ශික්ෂා කඩ කරන්නේ නැහැ. ඒ නිසා ඒ සීලයට කියනවා අපරාමට්ඨ සීලය කියලා. ඒක දෘෂ්ටි වශයෙන් පරාමර්ශණය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ රහතන් වහන්සේලාගේ ආදී බුදුරජාණන් වහන්සේගේ පසේ බුදුරජාණන් වහන්සේගේ පවත්නා භාවික සීලයට කියනවා පටිපස්සද්ධි පාරිශුද්ධ සීලය කියලා. ඒක සංසිඳීම් විදිහටම පිරිසිදු වෙලා සිල්වත් භාවය පිහිටා සිටලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට සීලයේහි ඇති ප්‍රභේද පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි කතා කළේ දැන් පරියන්ත පාරිශුද්ධ සීලය සහ අපරියන්ත පාරිශුද්ධ සීලයනේ. දැන් නැවත සීලය පිළිබඳව බෙදා දක්වනවා අත්ති පරියන්ත සීලං අත්ති අපරියන්තං. අත්ති පරියන්තං අත්ති අපරියන්තං. ඒ කියන්නේ සීලයක් තියෙනවා, පර්යන්තයක් තියෙනවා, සීලයක් තියෙනවා, අපරියන්තයක්. එහෙම කෙලවරක් නැහැ. ඒකට අර උඩ කියපු පර්යන්ත පාරිශුද්ධ සීලය නෙමෙයි මේ කියන්නේ. මෙතනදී කියන්නේ පර්යන්ත සීලය සහ අපරියන්ත භාවයක් ගැන. කතමන්තං සීලං පරියන්තං අත්ති සීලං ලාභ පරියන්තං. සමහර කෙනෙකුගේ සීලය තියෙනවා ලාභ පරියන්තව. සමහර කෙනෙකුගේ සීලය යස පරියන්තයි. සමහර කෙනෙකුගේ සීලය ඥාති පරියන්තයි. සමහර කෙනෙකුගේ සීලය අංග පරියන්තයි. සමහර කෙනෙකුගේ සීලය ජීවිත පරියන්තයි. එතකොට එතන මොකද්ද ලාභ පරියන්තයි කියලා කියන්නේ? යම්කිසි කෙනෙක් ලැබුවා සමාදන්ව ගත්ත ශික්ෂාපදයේ ලාභය හේතු කරගෙන ලාභයේ බලාපොරොත්තුෙන් ඒ ශික්ෂාපද කඩනවා. අපේ සමාජය තුළ එහෙම එබඳු අවස්ථා අපිට දකින්න පුළුවන්කම තියෙනවානේ. ඔබ සමහර විට තමන්ගේ ජීවිත කෙරෙහි නැඹුරු වුණත් සමහර විට ඒ ගතිය දකින්න පුළුවන්කම තියෙයි. සාමාන්‍ය විදිහට හිටියොත් අපි සීලයක් රැකගෙන වැරදි නොකරන විදිහට ජීවත් වෙනවා. හැබැයි අපිට අලාභයක් සිද්ධ වෙන්නට ඇවිල්ලා ඒක ලාභයකට හරව ගන්නට පුළුවන්කම තිබුණොත් බොරුවක් කියලා ඒ බොරුව කියලා හරි අපි ඒ ලාභය උපදව ගන්නට බලනවා. බොරුව කියලා හරි ලාභයක් උපදව ගන්න උත්සාහවත් වෙනකොට ශික්ෂාපදයේ කඩනවනේ අපි. ඒ ශික්ෂාවට කියනවා ලාභ පරියන්ත සීලය. ලාභයක් උපදින්න අවස්ථාව එනකන් විතරයි ඒ සීලය තියෙන්නේ. ඒ සීලය ලාභ පරියන්ත සීලයක්. ඒ වගේම අත්ති සීලං යස පරියන්තං. එතකොට යස පරියන්ත සීලයක් තියෙනවා. යම් කිසි කෙනෙක් කීර්තිය හේතු කරගෙන බොරු කියනවා. කීර්තිය හේතු කරගෙන සතුන් මරනවා. කීර්තිය හේතු කරගෙන වැරදි කරනවා. කීර්තිය හේතු කරගෙන ශික්ෂාපද කඩන කෙනාට කියනවා එයා වෙන දේවල් හේතු කරගෙන කඩන්නේ නැහැ. නමුත් කීර්තිය හේතුවෙන් එයා ශික්ෂාපද කඩනවා. එයාගේ සීලය යස පරියන්ත සීලයක්. ඒ වගේම තව කෙනෙකුගේ සීලය ඥාති පරියන්තයි. ඥාති පරියන්තයි කියලා කියන්නේ ඥාතියෙක් හේතුව තමයි ඥාතිවරයෙක් පිළිබඳව ඥාතිවරයෙකුට යම් විදිහකින් අසනීපයක් වුණොත් ඥාතියෙකුට කරදරයක් වෙනවා නම් ඒ හේතුවෙන් තමන්ගේ සීලය කඩන්නට තමන් සූදානම්ින් ඉන්නවා. ඒ බඳු සිල්වතාට කියනවා ඥාති පරියන්ත සීලය රකින්න කෙනෙක් කියලා.
ඒ වගේම තව කෙනෙක් ඉන්නවා අංග පරියන්තයි. අංග පරියන්තයි කියලා කියන්නේ තමන්ගේ අංග ප්‍රත්‍යක් වෙනුවෙන් ශික්ෂාවක් කඩන්න ලෑස්ති. අංග ප්‍රත්‍යක් මට්ටමට අංග ප්‍රත්‍යක් හේතු කරගෙන හරි තමන්ගේ ඇඟක කොටසක් ශරීරයක කොටසක් දූදරුව ආදී දෙයක් වුණත් අංග හේතු කරගෙන යම් විදිහකින් ශික්ෂාව කඩන්න බලාපොරොත්තු වෙනවා නම් එතකොට ඒ අංග පරියන්ත වූ සීලයට කියනවා අංග පරියන්ත සීලය කියලා. මොකද එයාගේ සීලය පවතින්නේ එක්ක දැන් අපිට පුළුවන් නම් අතපය කපන්න හදනකොට අපිට බොරුවක් කියලා එකෙන් බේරෙන්න පුළුවන්කම තියෙනවා. අපි බොරුවක් කියලා එකෙන් බේරෙනවා. අපිට අතපය කන්න එනකොට සතෙක් අපිට පුළුවන්කම තියෙනවා නම් සතාව මරලා එකෙන් බේරෙන්න අපි සතාව මරලා එකෙන් බේරෙනවා. ඒ සීලයට කියන අංග පරියන්ත සීලයක් කියලා. ජීවිත පරියන්ත සීලය කියලා කියනවා ජීවිත පරියන්තයෙන් ජීවිත හේතුවෙන් ශික්ෂාපදේ කඩනවා. සමහර වෙලාවට අපි මැරෙනවා මේ දේ නොකළොත් හැබැයි අපි ඒ නිසා ඒ ශික්ෂාපදේ ඉක්මවා ගිහිල්ලා ඒ ශික්ෂාපදයේ බෙහෙදයකට ලක් කරනවා. ඒකට කියනවා ජීවිත පර්යන්ත සීලය කියලා. එතකොට අපි කොහෙන් ගියා ශික්ෂාපදේ කඩනවා. එතකොට ඒ ලාභ පර්යන්ත භාවය, ඒ වගේම යස පර්යන්ත භාවය, ඒ වගේම අංග පර්යන්ත භාවය, ඥාති පර්යන්ත භාවය සහ ජීවිත පර්යන්ත භාවය කියන මේ පර්යන්ත සීලයට කියනවා මේ කොටස් වශයෙන් නැතිනම් මේ සීල කෙලවරක් තියෙනවා කියලා. එතකොට මේ පස් ආකාරයකට මේ සීලේ කෙලවරක් තියෙනවා. ඒක ශක්තිමත් නැහැ. ඒව රූපානි සීලානි ඛණ්ඩානි චිද්දානි සබලානි කම්මාසානි. මේ සීලයට කියනවා කැඩුණු සීලයක්, සිදුරු වෙච්ච සීලයක්, කබර සහිත සීලයක්, කැලල සහිත සීලයක්. එහෙම නැතිනම් න බුජිස්සානි විඤ්ඤුප්පසත්තානි. ඒ වගේම ඒක කවදාවත් විඤ්ඤු ප්‍රසත්ත වෙන්නේ නැහැ. නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන සීලයක් බවට පත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක සාරවත් වෙන ප්‍රමෝදයේ පිණිස පවතින නැතිනම් කොටින්ම කියනවා නම් සමාධිය පිණිස පවතින නිවීම පිණිස පවතින සීලයක් බවට පත් වෙන්නේ නැහැ. නිවන පිණිස මේ සීලය හේතු වෙන්නේ නැහැ. එතකොට මේ ටික දිහා අපි හොඳට අවධානය යොමු කළොත් මේ දස්සන වත්තුකානි මේ න සමාධි වත්තුකානි සමාධිය පිණිස පවතින දෙයක් නෙමෙයි. න යථාභූත ඥාන දස්සන වත්තුකානි යථාභූත ඥාන දර්ශනයේ පිණිස පවතින දෙයක්ුත් නෙමෙයි. න ඒකාන්ත නිබ්බිදාය ඒකාන්ත නිර්වේදයේ පිණිස පවතින්නේ නැහැ. න විරාගාය විරාගයේ පිණිස පවතින්නේ නැහැ. න නිරෝධාය නිරෝධය පිණිස පවතින්නේ නැහැ. එතකොට මේ මෙබඳු සීල් ඒ කියන්නේ අර කතා කරපු ලාභ පරියන්ත ඊට පස්සේ යස පරියන්ත ඥාති පරියන්ත අංග පරියන්ත ජීවිත පරියන්ත කියන ඒ දේවල් එනකොට කඩන් ලෑස්ති වෙලා ඉන්න සීලයක් තියෙන කෙනෙකුට කවදාවත් නිවන කරා යන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. නිවන් දකින්න පුළුවන් කමක් නෑ. ඒක නිවන කෙලවර කොට පවතින නිවන් දකින්න හේතු වෙන සීලයක් නෙමෙයි. ඒ නිසා ඒ පරියන්ත සීලයෙන් එතනින් කැඩෙන පරියන්ත භාව තියෙන කෙනෙකුට ඒ සීලය හේතු කරගෙන නිවන කරා යන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ බඳු මානසික මට්ටමකින්. කතමන්තං සීලං අපරියන්තං අපරියන්ත සීලය කුමක්ද? අත්ථ සීලන්න ලාභ පරියන්තං යම් සීලයක් ලාභ පරියන්තේ නැත්තං ඒ වගේම ලාභයේ හේතුවෙන් සිල් කඩන්න නැත්තං යසස හේතුවෙන් සිල් කඩන්න නැත්තං ඥාතීන් හේතුවෙන් සිල් කඩන්න නැත්තං අංග ප්‍රත්‍ය හේතු කරගෙන සිල් කඩන්න නැත්තං ජීවිතයේ හේතුවෙන් සිල් කඩන්න නැත්තං ඒ කෙනාට කියනවා අපරියන්ත සීලය සමාදන්ව ගත්ත කෙනෙක් කියලා. ඒව රූපානි සීලානි අඛණ්ඩානි අච්චිද්දානි මේ සීලය කැඩුණු සීලයක් නෙමෙයි. සිදුරු වෙච්ච කබර දාපු සීලයක් එහෙම නෙමෙයි. මේ සීලයට නුවණැත්ත ප්‍රශංසා කරනවා. මේ සීලය යහපත පිණිස සමාධිය පිණිස පවතිනවා. මේ සීලය නිවන පිණිස හේතු වෙන සීලයක්. නිවන කරා යන්නට පුළුවන් සීලයක්. එතකොට මෙන්න මේ අපරියන්ත සීලය තමයි වැදගත් වෙන්නේ. එතකොට මේ ශාසනයේ සීලය කියන තැන හික්මීම කියන තැන මොනතරම් ගැඹුරට අරගෙන යනවද කියන තැනකට අපිට අදහසක් ගන්නට පුළුවන්. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් නම් ඒ ශික්ෂාපද ටිකේ එච්චර ගෞරව සහිතව හැසිරෙනවා. සාමණේරයෙක් නම් ඒ ශික්ෂාපද ටිකේ එච්චර සගාරව හැසිරෙනවා. ගිහියෙක් නම් ඒ ගිහියෙකුට අදාළ ශික්ෂාපද ටිකේ එච්චර සගාරව හැසිරෙනවා. මේ ටික මත තමයි කෙනෙකුට නිවන ඉපදීම වෙන්නේ. නිවන උපන්න කෙනෙකුට එයා වැරදි කරන්නේ නැහැ ඊට පස්සේ. එයාට තියෙනවා පටිප්පස්සද්ධි පාරිශුද්ධ සීලය.
බවට පත් වෙනවා ඒ සීලය. ඒකට මෙන්න මේ විදිහට ඒ සීලේහි පැවැත්මක් කියන කාරණය අපිට වෙනම සාකච්ඡා කරන්නට වෙනවා. සීලේ පැවැත්ම සීලය කියන දේ මොනතරම් දුරට කතා කරන්නට පුළුවන්ද කියන එක. එතකොට නිවන් දකින්නට නම් අපි කොහොමද සිල්වතෙක් බවට පත් වෙන්නට ඕන? නිවන් දකින්නට නම් අපි තුල වැඩි යුතු සීලයේ පදනම, අපි තුල දියුණු විය යුතු සීලය මොන මට්ටමකින්ද කියන එක පිළිබඳව අපිට අදහසක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්නතුනේ අද වර්තමාන සමාජය තුළ අපිට හිතෙයි මේක කරන්න අපහසුයි, මේක කරන්න බෑ, මම කොහොමද ජීවත් වෙන්නේ මේ විදිහට, වැරදිය මගේ ජීවිතය තුළ කොහොමද සිද්ධ වෙනවා කියලා. සමහර විට පින්නතුනේ සීලය කියන දේ අපේ ජීවිතයේ ඇති කරගන්නට යනකොට ගොඩක් දේවල් අපිට අකුසල පාක්ෂික දේවල් මගහැරී යන්නට පුළුවන්. හැබැයි ඒ හා සමගිම කුසල පාක්ෂික දේවල් අපිට උපය ගන්නට පුළුවන්කම තියෙනවා. ඔබේ ජීවිතයේ සමහර විට වැරදි දේවල් මත ඇතැම් විට ගොඩ නැගෙනව වෙන්න පුළුවන්. ඔබට ලාභ ලැබෙන්නේ වැරද්ද මත වෙන්නට පුළුවන්. ඔබට යසස ලැබෙන්නේ වැරද්ද මත වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබට ඥාති සම්පත්තියේ තියෙන්නේ වැරදි දේවල් මත වෙන්නට පුළුවන්. ඔබට හිතෙයි ඒ දේවල් නැති වුණොත් ඔබට මේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැති වෙයි කියලා. නමුත් වෙනතුනේ මෙතනදී අපි ටිකක් ප්‍රඥාවන්ත වෙන්නට ඕනේ. අපිට කොච්චර ධනෙ තිබුණත්, ලාභ තිබුණත්, අපිට කොච්චර යසසක් තිබුණත්, අපිට කොච්චර ඥාතීන් හිටියත්, අංග ප්‍රත්‍ය සහිතව අපි හොඳ ජීවිතයක් ගත කරත්, වෙනතුනේ අපි අකුසල සමාදානයේ හේතු කරගෙන ජීවත් වෙන අපි මැරෙන එක නතර කරන්න ඔය එකකටවත් බෑ. අපිව ලෙඩ වෙනවා කියන එක නතර කරන්න ඔය එකකටවත් බෑ. අපි මැරෙනවා කියන එක නතර කරන්න ඔය එකකටවත් බෑ. එතකොට අපි මැරෙන එක, ලෙඩ වෙන එක නතර කරන්න ඔය එකකටවත් බෑ නම්, සසරේ යනවා කියන එක නතර කරන්න ඔය එකකටවත් බෑ නම්, එහෙමනම් අපිට ඒක නතර කරන්න පුළුවන් මට්ටමක් නේ අපි උපදව ගන්න ඕනේ. එහෙනම් අපි බලන්න ඕනේ මේ අවුරුදු 50ක 60ක දෙයකට වඩා අපි කොහොමද සිල්වතෙක් වෙන්නේ කියලා. ඒ නිසා සීලය කියන දේ ප්‍රමුඛ කරගන්න. Tamanට එකපාර සමහර විට මුළු වටපිටාවම Tamanට එකපාර අතහරින්න බැරි වෙයි. නමුත් ක්‍රමානුකූල ලෙස එකින් එක වරද පසකින් තබන්න. එකින් එක වරද පසකින් තබනකොට, එකින් එක සංවරයට පැමිණෙනකොට, කොටසින් කොටස ඔබ වරදින් ඈත් වෙනකොට ඔබට පුළුවන් මේ ක්‍රමානුකූල ලෙස වරද පසකින් තබන්න. සමහර විට ඔබට පුළුවන් වෙයි ඔබ අවට ඉන්න සියලු දෙනා සමග ඒ අයත් ධර්මයට යොමු කරමින් ධර්මයට යොමු වෙන්න. එහෙම නැතිනම් ඔබට පුළුවන් වෙයි ධර්මකාමී පිරිසක් අතරට ඔබට ප්‍රවේශ වෙන්න අධර්මකාමීන් පරිවර්ජනය කරලා. ඒ නිසා සීලය කියන එක ඊටාම වැදගත් දෙයක්. සීලය කියන එක ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක්. සීලය කියන එක සැනසෙල්ල උදා කරන දෙයක්. සීලය කියන එක බොහොම සරල, ඊටාම ලේසි දෙයක් නෙමෙයි. සීලය කියන එක නිවන දක්වාම දුවන දෙයක්. නිවන දක්වාම අපිව අරගෙන යන තියෙන දෙයක්. මේක හරියට නිවනට යන වාහනේ රෝද ටික වගේ තමයි සීලය කියන්නේ. ඒ හින්දා ඒ රෝද ටික අපිට හොඳට තියාගන්න වෙනවා. ඒක අතරමඟදී හුලම් බහින්න දෙන්න හොඳ නැහැ. පැච්චන්න දෙන්න හොඳ නැහැ. ඒ නිසා අපිට සීලය හොඳට රකින්නට වෙනවා. සීලය හොඳට ආරක්ෂා කරගන්නට වෙනවා. අපි මේ සීලයට අවශ්‍ය දර්ශනය ගැන, ඒ සීලයට අවශ්‍ය වටපිටාව පිළිබඳව අපි ඉදිරියටත් සාකච්ඡා කරමු. හැමදෙනාම කල්පනා කරගන්න අද දවසේදී මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්වල වටිනා කුසලයක් සිද්ධ කරගත්ත මේ සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මය අපි අනුමෝදන් කරනවා සීල දෙවියන්ට. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන ලබත්වා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න.